හයි බොන්දරුවනේ අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ නිව්ටන් නියම ගණන් කිහිපයක් සාකච්ඡා කරන්නත් ඒ වගේම ගම්‍යතා සංස්කෘති නියමයේ ඇසුරෙන් ගණන් කිහිපයක් සාකච්ඡා කරන්නත් ඒ වගේම ආවේගය පිළිබඳව තියරි කොටස අවසන් කරන්නත් කියන අරමුණු තුන ඉටු කරගන්න. දරුවෝ මම මුලින්ම නිව්ටන් නියම වල ගණන් කිහිපයක් සාකච්ඡා කරලා ඉන්නම්. ඔයගලන්ට ටෙලිග්‍රෑම් ගෲප් එකේ උගන්වගෙන ආපු ඒ වලින් අන්තිමට අපිට කතා කරන්න තියෙන දරුවෝ 37 වෙනි ගාන සහ 40 වෙනි ගාන පිළිබඳව. හොඳයි. බලන්න 37 වෙනි ගාන හැමෝම තම තමන්ගේ ටියුට් එකෙන් නිව්ටන් නියම ප්‍රධාන ටියුට් එකෙන් 37 වෙනි ගාන 24 වෙනි පිටුවේ තියෙන්නේ. ඒ කියන මෙන්න මෙහෙම චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය ලියා දක්වන්න. ඒක උඹලා දන්න ඕනේ හොඳ ආකාරම නේද? බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා නම් වස්තුවකට නේ වස්තුවක ගම්‍යතා වෙනස් වීම ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත බලයට අනුලෝම සමානුපාත වෙනවා. ඒ වගේම ගම්‍යතා වෙනස් වෙන දිශාව තමයි බාහිර අසමතුලිත බලයේ යෙදෙන දිශාව වෙන්නේ. හොඳයි. හෙලිකොප්ටරයකට පවතින සුළං පෙත්ත භ්‍රමණයේදී සිරස්ව පහළට තෙරපා හරිනු ලබන වාතය මගින් උඩුකුරු බලයක් ඇති කර ගනී. දැන් හෙලිකොප්ටරයක තියෙන පෙත්ත කරකැවෙනකොට දරුවෝ තිරස්ව මේ ආකාරයට කරකැවෙද්දී වාතය පල්ලෙහාට තෙරපනවා. ඒක අර පෙත්තේ තියෙන ඇල ස්වභාවයත් එක්ක වෙන දෙයක්. ඕක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ගෙදර තියෙන විදුලි පංකාව දිහා බලුවම. එතකොට විදුලි පංකාව කැරකෙනකොට පල්ලෙහාට හුලං එන්නේ ඒ පෙති ඇල කරලා තියෙන නිසා. එතකොට පෙති වල හුලං වැදුනම දරුවෝ ගාන්ට් එක කර නිකන් වායු වල පරාවර්තනය වෙලා පල්ලෙහාට එමක් තමයි සිද්ධ වෙන්නේ. පල්ලෙහාට තල්ලු කිරීමක් සිද්ධ කරනවා. එතකොට හෙලිකොප්ටර් එකත් ওই වගේ දෙයක් තියෙනවා. හෙලිකොප්ටරයකට පවතින සුළං පෙත්ත භ්‍රමණයේදී සිරස්ව පහළට තෙරපා හරිනු ලබන වාතය මගින් උඩුකුරු තෙරපුම් බලයක් ඇති කරගනී. වාතය පල්ලෙහාට තෙරපනකොට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් හටගන්නා නිසා උඩුකුරු බලයක් හටගන්නවා හෙලිකොප්ටරය මත වාතය මගින්. ඒතර සුළං පෙත්ත මගින් කැපිටල් A වර්ගඵලයක් වසයි. වාතයේ ඝනත්වය සිම්පල් D, හෙලිකොප්ටරයේ බර W ද මිනිසාගේ බර සිම්පල් M ද වාතයේ පහළට තෙරපා හරින ප්‍රවේගය V ලෙසද සලකමු. වාතයේ ගම්‍යතා පරිවර්තන ශීඝ්‍රතාවය. දරුවෝ මෙන්න මෙහෙමයි තියෙන්නේ. වාතයේ ගම්‍යතා පරිවර්තන ශීඝ්‍රතාවය තමයි අපි මුලින්ම අහලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක ගොඩ දාගන්නේ කියලා. මේ තියෙන දරුවෝ හෙලිකොප්ටරේ තටු ටික. මේ තටු භ්‍රමණය වෙලා කපා හරිනු ලබන මෙන්න මේ වර්ගඵලය කැපිටල් A. මොන දරුවෝ වර්ගඵලය. කැපිටල් A වර්ගඵලයක් තමයි මේ හෙලිකොප්ටර පෙති මගින් කපා හරින්නේ. එතකොට මේ පෙති මගින් වාතය පල්ලෙහාට තෙරපනවා v ප්‍රවේගයකින්. එතකොට බලන්න මම ගන්නම් දරුවෝ සිම්පල් t කාලයක්. සිම්පල් t කාලයක් සලකමු. හොඳයි. එතකොට මේ t කාලයක් තුලදී කැපිටල් A කියන වර්ගඵලය සහිත වායු කඳක් කොච්චර දුරකට තල්ලු වෙන්න ඕනද? දරුවෝ v ප්‍රවේගයකින් t කාලයක් තල්ලු වෙන දුර v ප්‍රවේගයකින් t කාලයක් චලනය වෙනවා නම් දරුවෝ ලැබෙන දුර මේ වායු කඳ තල්ලු වෙන දුර අපට හොයන්න පුළුවන් කොහොමද? මේ බලන්න ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම කාලයනේ. හරස් කුල කරා. අන්න පහළට සිදු කරන විස්ථාපනය ඉරින්ම vt වලින් ලැබෙනවා. ඒතර t කාලයක් තුළදී මේ වායු කඳ තෙරපනවා දරුවෝ කොච්චර දුරක්ද? vt දුරක්. එතකොට මේ වායු කඳේ ස්වභාවය හරස්කඩ ඒකාකාර වූ ඝන වස්තුවක ස්වභාවය. හරස්කඩ කැපිටල් A වෙච්ච ඝන වස්තුවක ස්වභාවය තමයි තියෙන්නේ. ඒකාකාරයි. ඔන්න ආකාරයට තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ පල්ලෙහාට තෙරපා හරින වායු කඳේ පරිමාව ගත්තොත් පරිමාව සමාන වෙනවා හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම මෙන්න මේ දිග. හරස්කඩ වර්ගඵලය A. එහෙමනම් පරිමාව සමානයි ABT. දරුවෝ දන්නවා පරිමාව දන්නවා නම් අපිට ස්කන්ධය හොයන්න පුළුවන් කියලා මෙන්න මේ සමීකරණය. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. මේ v කියන්නේ ප්‍රවේගය නෙමෙයි හොඳේ. මෙතන මේ පරිමාව අරගෙන තියෙන්නේ. ඒතකොට හරස් කුල කරාම ස්කන්ධය සමාන වෙනවා ඝනත්වය වරක් පරිමාව. මෙතනදී v කියන්නේ පරිමාව. මේක නෙවෙයි ප්‍රවේගය නෙවෙයි. එමනම් දරුවෝ කෙලින්ම ස්කන්ධය අපිට ලියා ගන්න පුළුවන් ඝනත්වය වරක්. දැන් අපි වාගෙන තියෙනවා පරිමාව AVT. මෙතන v කියන්නේ ප්‍රවේගය, මෙතන v කියලා ගන්නේ පරිමාව. මම මේ පරිමාවට දාපු එක v dash කියලා ගන්න. එතකොට පැටලෙන්නේ නැහැනේ. ඔන්න ඔච්චර වායු ස්කන්ධයක් තමයි තල්ලු කරන්නේ. එතකොට පෙත්තට
පහලින් නිශ්චලව තිබ්බ වාතයට පෙත්තට පහලින් නිශ්චලව තිබ්බ වාතයට මේ පෙත්තේ භ්‍රමණය නිසා ලැබෙන අවසාන ප්‍රවේගයක් v කියලා. එමනම් දරුවාට තේරෙන්න ඕනි නිශ්චලව තිබ්බ වාතය තමයි මේ පෙත්ත මගින් පහළට විදින්නේ. පල්ලෙහාට තෙරපන. එමනම් ගම්‍යතා පරිවර්තනයක් සිද්ධ වෙනවා. අපි බලමු වායු කඳේ ගම්‍යතා වෙනස. වායු කඳේ ගම්‍යතා වෙනස. ඔන්න බලන්න. වායු කඳේ ගම්‍යතා වෙනස. ගම්‍යතා වෙනස අපට හොයාගන්න පුළුවන් ස්කන්ධය දන්නවා. ස්කන්ධය වරක් පසු ප්‍රවේගය ඍණ ස්කන්ධය වරක් පෙර ප්‍රවේගය. එතනින් ගම්‍යතා වෙනස හොයාගන්න පුළුවන්. එතකොට ලැබෙනවා රූ ගම්‍යතා වෙනස කොච්චරක් කියලාද? අමතින ස්කන්ධය rho avt වරක් ප්‍රවේගය v. දැන් අපි ගම්‍යතා වෙනස හෙව්වා. එහෙමනම් වායු කඳ මත බලය අපිට හොයාගන්න පුළුවන් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ විදිහට. මෙතෙන් ගත්තොත් අපි දිශාව ප්‍රයෝජනයට ගමු. පසු ගම්‍යතාවේ දිශාව තිබෙන්නේ පල්ලෙහාට. එතකොට පෙර ගම්‍යතාවයේ කොහොමද බිඳුව නිසා අවසානයේ ගම්‍යතා වෙනස සිද්ධ වෙන්නේ පල්ලෙහාටමයි. එතකොට වායු කඳ මත බලය හොයද්දී ගම්‍යතා වෙනස බෙදුව දරුව අදාළ කාලේ අපි සැලකුවේ t කාලයක්. එතකොට ගම්‍යතා වෙනස rho avt වරක් v නිසා මෙතන v වර්ග වෙන්න ඕන. මෙතන v වලින් වැඩි වෙනවනේ. එතකොට දරුව පල්ලෙහාට t ට t කැපිලා ගියාට පස්සේ ලස්සට ගන්නවා වායු කඳ මත බලය rho av වර්ග කියලා. කොහෙටද පල්ලෙහාට. එහෙමනම් වායු කඳ මත බලය මෙච්චරක් නම් මේ හා සමාන විශාලත්වයකින් යුතු දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ උඩුකුරු බලයක් හෙලිකොප්ටරය මත යෙදෙනවා. එම නිසා අපිට ලියාගන්න පුළුවන් හෙලිකොප්ටරය මත බලය කොච්චරද? rho av වර්ග කොහෙටද? ඉහළට උඩුකුරු බලයක් ආකාරයකට ක්‍රියාත්මක වෙයි. හරිද සරලයි. ඒතර අපෙන් අහලා තිබු පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරියටම හැදුවා අපි. වාතයේ ගම්‍යතා පරිවර්තන ශීඝ්‍රතාවය කියන්නේ දරුවෝ වාතය මත එතන බලය. මොකද ගම්‍යතා පරිවර්තන ශීඝ්‍රතාවයක් කියලා කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයක්. ඒ කියන්නේ දරුවෝනේ බලය. හොඳයි. ඊට පස්සේ හෙලිකොප්ටරය මත ඇති කරන උඩුකුරු බලය කොච්චරද? ඒක තමයි මේ හෙව්වේ. මේ දින වාතයේ ගම්‍යතා පරිවර්තන ශීඝ්‍රතාවය හෙලිකොප්ටරය මත එතන උඩුකුරු බලය තමයි මේ තියෙන්නේ. ඒ දෙකේ වෙනස ඉතින් දිශාවෙන් වෙනස් වීමයි. වාතයේ ගම්‍යතා පරිවර්තන වීමේ ශීඝ්‍රතාවය තියෙන පහළට. නමුත් හෙලිකොප්ටරය මත බලය තියෙන ඉහළට. ඊට පස්සේ C හෙලිකොප්ටරයේ ඒ ත්වරණයෙන් ඉහළ එසවෙන විට v සමාන වර්ගමූල ඇතුලේ w ධන m බෙදීම ad වාරයක් g ධන a බෙදීම g බව පෙන්වනවා. දැන් මෙන්න මේ බලය යටතේ තමයි හෙලිකොප්ටරය මෙතනින් එහාට චලනය වෙන්නේ. බලය මොකක්ද? rho av වර්ග. අපි බලමු කොහොමද ත්වරණය කියලා. rho av වර්ග කියන බලය යටතේ හෙලිකොප්ටරයට ලැබෙන ත්වරණය බලමු. බලන්න දරුවෝ මෙන්න අපි අඳිනවා හෙලිකොප්ටරය. මෙන්න දරුවෝ පෙති. වරුණ පෙති තුනක් තියෙන එකක් ගන්න ඕන එකක්. හරි. දැන් මේ හෙලිකොප්ටරය දැන් දරුවෝ උඩට යනවා. හරි. ඔන්න. දැන් උඩට යනවා. යාන දොරණිය තමයි අපෙන් අහන්නේ. රයිට්. උඩුකුරු බලය අපි දන්නවා. කොච්චරක් දැන් හෙව්වා. rho av වර්ග. දුර මේකගේ බර එක අපිට දීලා තියෙන දත්තයක් විදියට. කොහොමද බර දීලා තියෙන්නේ? හෙලිකොප්ටරේ බර w. කෙලිම බර තමයි දරුවෝ w කියලා කියන්නේ. මිනිසාගේ බර. මෙතන ඉන්න ගුවන් නියමුවා. එයාගේ බර. හරිද? එයාගේ බර දරුවෝ mg කියලා ගන්න වෙනවා. මොකද එයාගේ ස්කන්ධය දීලා තියෙන්නේ. ඒතර දරුවෝ හෙලිකොප්ටරේ බර w නම් නියමුවා හැර හෙලිකොප්ටරේ ස්කන්ධය වෙන්නේ w බෙදීම g. ඒ කොහොමද? බර කියලා කියන්නේ mg. එහෙමනම් m කියලා කියන්නේ w බෙදීම g. බර ඇසුරෙන් ස්කන්ධයක් හොයන්න නම් ඒ බර ගුරුත්වද ත්වරණයෙන් බෙදන්න ඕනේ ඔය ආකාරයට. එතකොට මේ තියෙන්නේ හෙලිකොප්ටරේ ස්කන්ධය. මේ තියෙන්නේ මිනිසාගේ ස්කන්ධය. හොඳයි. එචරයි නේද අපිට දත්ත විදියට දීලා තියෙන්නේ. ඔව්. හොඳයි දරුවෝ දැන් මම ඔයාගෙන් අහලා දෙන්නේ ඉහළ නගින ත්වරණයනේ. එමනම් x සමානයි m දානවා.
F සමානයි මේ දැම්මම ඉහළට තියෙන බලය rho a v වර්ග වෙනවා. පල්ලෙහාට තියෙන බල ඍණ විදිහට දාන්නේ w ඍණ mg ස්කන්ධය වෙනවා හෙලිකොප්ටරේ ස්කන්ධය w විදිම g ධන මිනිසාගේ ස්කන්ධය වරක් ත්වරණය. දැන් දරුවෝ ඒ උත්තර කරන්නයි තියෙන්නේ. පාඩු පුළුවන් ඒ උත්තර කරලා දාන්න. දැන් උත්තරෙත් එක සංසන්දනාත්මකව බලන්න ඕනි. ඒ ත්වරණයකින් යනවා නම් ප්‍රවේගය යහලා දෙන්නේ නේද? ඒ නෙමෙයි උත්තර කරන්න ඕනේ v. ඒකට ප්‍රවේගය උත්තර කරන්න නම් දරුවෝ මේ සෙට් එක අපි පන්නලා දාමු මෙහෙ. ඔන්න බලන්න. අපිට පුළුවන් මෙයාව ඔන්න වරහන් ඇතුලේ සුළු කරලා දාන්න. ඒ සියල්ලක්ම කරන්න ඕනේ උත්තරය දිහා හොඳ අවධානයෙන් බලන්න. මෙතනදී මේ ඝනත්වයෙන් ගොල්ලෝ දීලා තියෙන්නේ d කියලා. අර ඉස්සලා ගන්නෙත් එතකොට රෝ වෙනුවට හදපු එකේ d කියලා දාගන්න. ඒක ගැටලුවක් නෑ රෝ කියලා ගත්තා d කියලා ගත්තා. දීලා තියෙන එක ගන්න d කියලා. එතකොට දරුවෝ මෙතන w ධන වාට මෙයාව g වලින් වැඩි කරලා ගන්න පුළුවන්. gm බෙදීම මෙතන තියෙනවා g එකක්. එතකොට දරුවෝ මෙතන තියෙනවා a එකක්. ඔන්න. ඊට පස්සේ මෙයාවත් මේ පැත්තට පන්නලා දාමු. එතකොට ධන w වෙනවා. මෙයාව මේ පැත්තට පන්නනකොට පස්සේ ධන gm වෙනවා. හොඳයි. ඊට පස්සේ මේ පැත්ත තනි වෙනවා dav වර්ග. දැන් බලන්න මේ දෙන්නකින් ගන්න පුළුවන් පොදු පද එළියට ගන්න උත්සාහ කරන්න. මම දරුවෝ මෙයාව වැඩි කරනවා මෙයාගෙන් පොදු හරයක් හදාගන්න තමයි එහෙම කරන්නේ. මොන බලන්න එහෙම කරාම වෙන දේ. එතකොට w ධන gm අපිට ඕනනම් දරුවෝ a වලින් වැඩි කරලා ගන්නත් පුළුවන්. නැත්නම් a කොහොම තියාගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන w ධන g වර්ග m යට එනවා දරුවෝ g එක. හොඳයි. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා dav වර්ග. ඒකෙන් වාට තේරෙන්න ඕනි da වලින් බෙදලා දෙපැත්තෙම වර්ගමූල ගන්න. ඒ ආකාරයට වර්ගමූල ගත්තට පස්සේ දරුවෝ ඔය තියෙන ආකාරයට ලස්සනට උත්තරය අපිට ගොඩනගා ගන්න පහසු වෙනවා. හරිම සරලයි. හොඳයි. ඊට පස්සේ ඊළඟ පියවරේදී නම් තියෙන්නේ ඒ අගයන් ටික ආදේශ කරලා පිළිතුරු ගන්න එක කරගන්න පුළුවන්. මෙතනදී වැදගත්ම දේ තමයි අර rho a v වර්ග ගෙනක ලබා ගැනීම. නැත්නම් වාතය මගින් හෙලිකොප්ටරේ මත ඇදෙන උඩුකුරු තරපුම් බලය ලබා ගැනීම. ඒක අතර පස්සේ සමානයෙන් මේ පාරක් දාලා කියලා තියෙන v එක උක්ත කරන්න විතරයි තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ දරුවෝ 40 වෙනි ප්‍රශ්නයම සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඒක තමයි මේ ටියුට් එකේ තියෙන අකුරු අඩුම ප්‍රශ්නය. එන හරියම පොඩි ප්‍රශ්නයක් වගේ පේනවා. ඒ වගේම ගොඩාක් වැදගත්කමින් වැඩි ප්‍රශ්නයක්. අකුරු අඩුයි. වැදරු බොහොම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් තැන්වලදී අපිට එදෙනවා විශේෂම ආලෝකයේ පාඩමේදී වගේම තරල කොටසදී දියුණුවලා සම්බන්ධ කොටස් වලදී මේ ආශ්‍රයෙන් ගණනය කිරීම සිදු කරනවා. හොඳයි. බාහනේ ගණන දීලා තියෙන දේ ද්‍රවය පිළිබඳු රූපේ පරිදි ඒ ත්වරණයෙන් ගමන් කරන විට A සමානයි hg බෙදීම L බව පෙන්වන්න. ද්‍රවයක් පිරිච්ච බඳුනක්. ද්‍රවයක් පිරිච්ච බඳුනක් දරුවෝ මෙන්න තියෙනවා ද්‍රවයක් පිරිච්ච බඳුනක්. මේ දරුවෝ නිශ්චලව තියෙනකොට මෙන්න මේ ආකාරයට බොහොම තිරස් මාර්ගයක් තමයි අපට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙයා දරුවෝ මෙන්න මේ ආකාරයට දකුණු පැත්තට ඒ ත්වරණයකින් ගෙනිච්චොත් මෙන්න මේ ද්‍රව කඳ ඇලවෙනවා කියන යන දිශාවට විරුද්ධව. හරි. හොඳ උදාහරණයක් පාගන්න වා හිතනවා බස් එක එල්ලිලා යනවා. බස් එක එල්ලිලා යනවා දරුවෝ. බස් එක ත්වරණයෙන් ඉස්සරහට යනවා නම් වා කොහෙටද නැවෙන්නේ? පිටිපස්සට මේ වෙලා තියෙන්නේ. ආ නිකන් හොඳට අයිඩියා එකක් ගන්නකො බලන්න. බස් එක එල්ලිලා යනවා. ඔයාව මෙහෙම ඇලවෙලා තියෙනවා. හරිද? බස් එක ත්වරණයෙන් ලෑල්ලට පාගල යනවා නම් ඉන්න ත්වරණයෙන් යනවා නම් වා මෙහෙම ඇලවෙලා තියෙනවා. හරිද? ඒ වගේ තමයි දරුවෝ මේකෙත් බඳුන දකුණු දිශාවට ඔය කියන ආකාරයේ ත්වරණයෙන් යනවා නම් ද්‍රවය මේ ආකාරයට ඇලවෙලා තියෙනවා. දැන් ඔයගෙන් අහන්නේ ත්වරණය GH බෙදීම L බව පෙන්වන්න. මොකද මේ H කියලා දීලා තියෙන්නේ. දරුවෝ මෙන්න මේ පැති දෙකේ ද්‍රව කඳන් වල මට්ටම් අතර උසේ වෙනස තමයි දීලා තියෙන H කියලා. මෙතන තියෙනවා θ. මේ දුර දරුවෝ L. දැන් බලන්න මම මේක හදන විදිය. මේවා ගණන් හදන ක්‍රම ගණනාවක් තියෙනවා. නමුත් මම ඔයගොල්ලන්ට පහසුම බොහොම ලේසියෙන් අඳුර ගන්න පුළුවන් තර්කානුකූල ක්‍රමයක් කියලා දෙන්නම්. මම ගන්නවා දරුවෝ ද්‍රව පෘෂ්ඨය මත පිහිටි ද්‍රව අණුවක්. ද්‍රව පෘෂ්ඨය මත පිහිටි ද්‍රව අණුවක් ගත්තා. මම ඒවා ටිකක් ලොකු කරලා අඳිනවා. හොඳ අවබෝධයෙන් අල්ල ගන්නවා. ද්‍රව පෘෂ්ඨය මත පිහිටි ද්‍රව අණුවක් ගත්තා. මම ඒවා ටිකක් ලොකු කරලා ඇඳලා.
ඔන්න දරුවෝ ද්‍රවාණු. දැන් මේකගේ බර මේ තමයි අර අපි සලකපු ද්‍රවාණු. මේ රතු පැණි පාට කරලා තියෙන්නේ. ඒතරතුරු මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට එයාගේ බර ක්‍රියාත්මක වෙනවා mg. අපි දන්න මේ ඇන්ගල් එක θ කෝණයෙන් ආනතයි. එතකොට මේ ද්‍රව පෘෂ්ඨ මගින් මේ ද්‍රවාණුව මත යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය මම මේ ආකාරයට ලක්ම කරගන්නවා. R අභිලම්බ ප්‍රතික්‍රියා බලය. පොරදරුවෝ මේ දිනේ ද්‍රවය පිරලා තියෙනවා. මෙන්න මෙතන අංශක 90යි. මේක θ නම් මේක 90 ඍණ θ. හොඳයි. ඒක 90 ඍණ θ නම් දරුවෝ අනිවාර්යෙන් මේකත් 90 ඍණ θ. 90 ඍණ θ. මෙතන 90යි මෙතන දරුවෝ θ. මෙතනත් θ වෙනවා. දැන් ඔයා හිතන්න මෙන්න දරුවෝ මේ බඳුන මෙහෙට තොරණයකින් යනවා මිසක් සිරස් ලෙස ඉහළට හෝ පහළට තොරණයකින් යනවද? නැහැ. බඳුන මේ පැත්තට තොරණයකින් යනවා මිසක් සිරස් ලෙස ඉහළ හෝ පහළ තොරණයකින් යන්නේ නැහැ. ඒතකොට දරුවෝ සිරස් දිශාව ඔස්සේ බල සමතුලිතතාවයක් තියෙනවා. එතකොට ඉහළට බල r cos θ සමාන වෙන්න ඕනි පහළට තියෙන බලය වන mg ට. දරුවෝ මෙතනින් අපිට හොයාගන්න පුළුවන් r සමානයි mg බෙදීම cos θ කියලා. දැන් ඔයාලට පුළුවන් මේ ද්‍රව බිඳුවට තිරසරෙත් සමානයි මේ දාන්න. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි සර් තිරසර බල සමතුලිතයක් නැද්ද? නැහැ. ඇයි නැහැ කියලා කියනවා. ඇයි දරුවනේ තිරසර බල සමතුලිතයක් තියෙනවා නම් තිරසර තොරණයක් තියෙන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් තිරසර බල සමතුලිතයක් නැහැ. ඒක නිසා දරුවෝ තිරසරෙත් සමානයි මේ දාන්න. දැන් බලන්න තිරසට මේ ද්‍රවාංශු ගෙන යන්නේ කවර බලයක් මතින්ද? R නැමැති අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ sin සංරචකය cos නෙමෙයි sin θ සංරචකය මගින්. මොකද මෙහෙට නැවුවොත් cos r cos θ. මෙහෙට නැවුවොත් sin. එමනම් අංශු මත ක්‍රියාත්මක වන එකම එක තිරස් බලය තමයි r sin θ. සමාන ස්කන්ධයේ m වරක් ත්වරණය e. දැන් දරුවෝ r දන්නවා mg බෙදීම cos θ. mg බෙදීම cos θ. මෙතන දින දරුවෝ sin θ. දැන් දරුවෝ m කැපිලා කියනවා. sin θ බෙදීම cos θ කියන්නේ මොකක්ද? tan θ. එහෙනම් tan θ මේ පැත්තේ සකස් වෙනවා. sin θ බෙදීම cos θ. tan θ සමානයි a. නමුත් දරුවෝ අහනවා tan θ කියලා කියන්නේ මොකක්ද? සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඒක නිසා දරුවෝ මම ලියාගත්ත h බෙදීම කැපිටල් L කියලා. ඔන්න තොරණ එක. හොඳයි. දැන් බලන්න. මෙතන තව එකක් තිබ්බ. මොකද්ද? g එක තිබ්බා. ඒක මෙතනදී හලලා. ඔන්න. එමනම් g එක මෙතනට එනවා. ඔන්න. අවසාන පිළිතුර හොයලා හමාරයි. ඒ සමානයි කොච්චරක්ද? h g බෙදීම කැපිටල් L. ඒකත් අවසානය දමුගනේ. හොඳයි. ඊට පස්සේ මම ඕගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආවේගය ගැන. ආවේගය කියන තියරි කොටස ගැන. මොකක්ද දරුවනේ ආවේගය කියලා කියන්නේ? ආවේගයක්. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ආවේගයක් කියලා කියන්නේ නිකන් අපි එදිනදා ජීවිතයේදී අහලා තියෙන කේන්තියක් කියලා නේද? සාමාන්‍යයෙන් කේන්තියක් කියන එක බොහොම ක්ෂණික වෙන දෙයක් නේද? ඒ වචනේ අදහසත් එක්ක මුල් නැහැ. එක පාටම කේන්තිය යනවා. ඔන්න මට හොඳටම කේන්තිය යනවා. අන්න ඒ වගේ අදහසක් එනවා. අපි කියනවා ඉක්මනට කේන්ති යන මිනිස්සුන්ට අපි කියනවා ආවේගශීලී මිනිස්සු. අපි ওই කේන්ති කියන වචනයට සමරූපීව තමයි ආවේගය ගැන ඉගෙන ගන්නේ. දරුවෝ ආවේගයක් කියලා කියන්නේ ෂණිකව යෙදෙන බලයක් නිසා සිදුවන ගම්‍යතා වෙනස් වීම. සරලවම කිව්වොත් ආවේගයක් කියලා කියන්නේ ගම්‍යතා වෙනස් වීම. එතකොට සාමාන්‍ය ගම්‍යතා වෙනස් වීම වලට ඔබෙන් ඊළඟ මේ ආවේගය කියලා වෙනම වචනයක් දාලා මෙයා ගැන ඉගෙන ගන්න. දරුවෝ ඉතා කුඩා කාලයක් තුලදී සිදුවන ගම්‍යතා වෙනසක් තමයි මේකෙදි අදහස් කරන්නේ. දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම දෙයක්.
දරුවා හිතන දරුවා මේ කෑනයක්. මේ කෑනයක් කියලා හිතන්න. දරුවා හිතන මේ මිටියක්. මම මිටියෙන් මේ එනේන ගහනවා. ඔන්න ෂණිකව බලය දෙන දරුවෝ. ඒ වගේ ෂණිකව යෙදෙන බලවලට අපි කියනවා බොහොම කුඩා කාලයක් යෙදෙන බලවලට බොහොම කුඩා කාලයක් තුල යෙදෙන බලවලට අපි කියනවා මොනවා කියලාද? ආවේගී බල. ආවේගී බල. ඒ වගේ ආවේගී බලයක් යටතේ වස්තුවක සිදුවන ෂණික ගම්‍යතාව වෙනස් වීමට තමයි අපි කියන්නේ ආවේගය කියලා. හරි. එතකොට ඔයාගේ ඔළුවට එන්න ඕනි ආවේගී බලයක් කියන්නේ මොකද්ද? බොහොම කුඩා කාලයක් තුලදී යෙදෙන බලයක්. දැන් මම මෙන්න මේ බෝඩ් එකට ආවේගී බලයක් යොදනවා මෙන්න. ආවේගී බලයක්. දැන් මේක නිකන් මෙහෙම පෑන තියලා හිමින් සැරේ දුවේ නෑනේ. නේද? ෂණිකව. ආවේගී බලයක්. ඒතර බොහොම කුඩා කාලයක් යොදදී බොහොම කුඩා කාලයක් තුලදී යොදන බලවලට අපි කියනවා ආවේගී බල. එතකොට ආවේගී බලයක් යටතේ වස්තුවක සිදුවන ෂණික ගම්‍යතාව වෙනස් වීමට අපි කියන මොකක් කියලාද? ආවේගයක් කියලා. හොඳයි. එහෙනම් බලන්න දරුවෝ ආවේගය හොයන විදිය. ආවේගය සමාන වෙනවා දරුවෝ ආවේගී බලය වැඩි කිරීම කාලය. මොකක්ද දරුවෝ ආවේගී බලයක් කියලා කියන්නේ? බොහොම කුඩා කාලයක් තුලදී යෙදෙන බලයක්. එහෙමනම් මම මේ බලය ගන්නවා F කියලා. බොහොම කුඩා කාලයක් තුලදී මේ බලය දෙන්නේ. බොහොම කුඩා කාලයක් තුලදී යෙදෙන නිසා අපි සාමාන්‍යයෙන් මේ කුඩා කියන අදහස පිළිබිඹු වෙන ඩෙල්ටා ටීටා කියලා දානවා. මේ ඩෙල්ටා වල අදහස කුඩා කියන එක. බොහොම කුඩා කාලයක් තුලදී යෙදෙන බලයක්. ඒතරද ඔය ආකාරයට තමයි අපි දැන් බලය කෙලින්ම ඒ කුඩා කාලෙන් ගුණ කරාම අපට ලැබෙන දරුවෝ ආවේගය. ඕකට තමයි අපි ආවේගය කියලා කියන්නේ. ඒක ඉතින් එක එක සංකේත වලින් අදහස් කරනවා ඩෙල්ටා P කියලා. ජනර ගම්‍යතාවයේ චූටි වෙනසක් ඉඳ ඒ විදිහට ගන්න පුළුවන්. right. දැන් අපලම යාගේ මාන දරුවෝ ආවේගයේ මාන කොහොමද වෙන්නේ? බලයේ මාන මොකක්ද? ml t ඍණ 2 වැඩි කරා කාලයේ මාන t t එකෙන් t ඍණ 2යි සුළු වුණාට පස්සේ ml t ඍණ 1 බලන්න දරුවෝ මේ දින මොකද්ද? මේ දිනේ ගම්‍යතාවයේ මානයි. එහෙමනම් ආවේගයේ මානයි ගම්‍යතාවයේ මානයි සමානයි. ඊපස්සේ බලමු ඒකක ඔන්න ඒකක අපිට ගන්න පුළුවන් බල ඒකක නිව්ටන් කාල ඒකක තත්පර. දැන් ඔයා බලයි ඉතින් ගම්‍යතාවයේ ඒකක ආවේ නැහැ. ගම්‍යතාවයේ ඒකක kgm ශ්‍රේණිය කියන්නේ. නේද? නිව්ටන් කියලා කියන්නේ මොකද්ද? F සමාන ma සමීකරණයට අනුව ස්කන්ධය ත්වරණයෙන් ගුණ කරාම බලය සඳහා පිළිතුරක් ලැබෙනවා. එතකොට තත්පර දැන් මේ දෙක සුළු නම් මොකද වෙන්නේ? kgms ඍණ එකක් වෙනවා. ඔන්න ආවේගයේ ඒකක හෙව්වා උඩ හොයලා තිනවා ආවේගයේ මාන. එතකොට දරුවෝ ආවේගය කියන්නේ මොකක්මද? ගම්‍යතාව වෙනස් වීමක්මයි. විශේෂත්වය මොකද්ද? ඉතා කුඩා කාලයක් තුලදී සිදුවන ගම්‍යතාව වෙනසක්. එතකොට ආවේගයකට හේතු වන්නේ කවර බලයක්ද? ඉතා කුඩා කාලයක් තුල යෙදෙන්නා වූ ආවේගී බලයක්. ආවේගී බලවලට උදාහරණ මොනවද? පිත්තකින් පන්දුවකට පහර දෙනවා. නිකන් බෝලේ ඇවිල්ලා ස්ලෝ මෝෂන් ඇවිල්ලා වැදිලා ගොඩ වෙලාවක් ඇලිලා ඉඳලා පනින්නේ නැහනේ. වැදිච්ච ගමන් පැන්නා. ඊට පස්සේ මිටියකින් ඇණයකට යොදන බලයක්. පිත්තකින් බෝලයකට යොදන බලයක්. ඊට පස්සේ තාම මොනවද ආවේගී බල විදිහට තියෙන්නේ? අපි හිතන දරුවනේ පන්දුවක් බිම මත දමා ගසනවා. එතකොට බිම වැදිලා ෂණිකව පොළාපයින්. එතකොට බිම මතේ දෙන්නේ බොහොම කුඩා කාලයක් තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. එතකොට ආවේගී බලයක් එද. හරිම සරලයි. ෂණිකව සිද්ධ වෙන දේවල් තමයි ආවේගයේ යටතේ අපි කතා කරන්නේ. හොඳයි. right. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ආවේගය කියන කොටසත් හොඳට පැහැදිලි ඇති. ඒක තියෙන විදිහට Telegram group එකේ දාලා තියෙන note එක ඔයගොල්ලෝ ලියා ගන්න. මම මේක පැහැදිලි කිරීමක් තමයි උනේ සිද්ධ කරේ. right. දැන් දරුවනේ අපි සාකච්ඡා කරන්න යනවා ගම්‍යතා සංස්කෘති නියමයේ යටතේ තියෙන ගැටලු කිහිපයක්. හරි. right. බලන්න දරුවනේ මෙන්න මේ ගාන. දැන් අපි මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කතා කරා අර බෝට්ටුවක ගානක්. ඒක ගොඩක් වැදගත් ගානක්. ඊට පස්සේ මම කතා කරනවා තව විශේෂ ගානක් මේ පුංචි තියරි කැලක් වගේ එකක්.
පොඩි ගානක්. නමුත් පොඩි වැදගත්කමක් තියෙන හින්දා මම කතා කරන්නේ 26 වෙනි පිටුවේ දරුවෝ 6 වෙනි ගාන කතා කරනවා. ග්‍රෑම් 58ක ටෙනිස් බෝලයක් බිත්තියක වැදී පොලා පැනීමට අදාළ බලකාල ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. බෝලය 3 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් බිත්තියට ලම්බකව වදින අතර 32 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ලම්බකව පොලා පනින. Fmax උපරිම බලය. තොරතුරු මේක ආවේගී අවස්ථාවක් නේද? ඇයි බිත්තියකට බෝලයක් දමලා ගහලා පොලා පනින අවස්ථාවක්. ආවේගී බලයක් ක්‍රියාත්මක වන අවස්ථාවක්. එතකොට දැන් මේකේදී අහන්නේ Fmax ඒ දෙන උපරිම ආවේගී බලය තමයි අහලා තියෙන්නේ. ඒක වචන විදිහට දීලා නැහැ. ආවේගී බලය කියලා. එතකොට මේ වගේ ගානකදී මම මේ ගානේ අහලා තියෙනවට වඩා පොඩ්ඩක් ඔබට යනවා. මෙන්න මෙහිමයි දරුවනේ ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. ඔන්න වාගේ එකක්. මේ බිත්තියට ලම්බක වදින අතර 32 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් පොලා පැනීමක් සිද්ධ වෙනවා. Fmax. හරිද? මේ බලකාල ප්‍රස්ථාරය තමයි දීලා තියෙන්නේ. right. බලන්න දරුවෝ මෙතන තියෙනවා මිලි තත්පර වලින් කාලය. මිලි තත්පර වලින් කාලය දීලා තියෙනවා. මෙතන 6යි මිලි තත්පර. ඒතර මෙතනදී 2යි මිලි තත්පර. මෙතන 4යි. right. එතකොට මෙන්න මේක තමයි දරුවාගෙන් අහන්නේ Fmax එක. right. අපිට දීලා තියෙන දරුවෝ මේ බලය මේ බලකාල ප්‍රස්ථාරයක්. මේ බලකාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් මොකක්ද කියවෙන්නේ? දරුවෝ මේ වර්ගඵලය හොයන්න නම් යම්කිසි බලයක් යම්කිසි කාලයකින් වැඩි කරන්න ඕන. බලයක් කාලයකින් වැඩි කරාම මොකද ලැබෙන්නේ? ආවේගයක්. ඒ කියන්නේ දරුවෝ ගම්මිතාව වෙනසක්. එහෙමනම් මේකේ වර්ගඵලයෙන් කියවෙන්නේ වර්ගඵලය සමාන වෙනවා දරුවෝ ආවේගයට. නැත්නම් ගම්මිතාව වෙනසට. වර්ගඵලය අපි කොහොමද හොයන්නේ? ත්‍රිපිසියමක් නේ. දෙකෙන් එක වරක් සමාන්තර පාද දෙකේ ඓක්‍ය 6 ධන මේ පාදයේ දරුවෝ 2යි. ඒ දෙකේ අතරට තියෙන 2යි. 6 ධන 2 වරක් ලම්බක උස Fmax. right. දැන් බලන්න ඕක තමයි ආවේගය වෙන්නේ. මම ඒක ඩෙල්ටා p කියලා දාගන්න. නමුත් දරුවෝ අපිට ආවේගය තව ආකාරයකට වන්න පුළුවන්. මොකද ආවේගය කියලා කියන්නේ ගම්මිතාව වෙනසක්නේ. මේ බලන්න. මෙන්න බිත්තිය. මේ බිත්තියට ඇවිල්ලා කොච්චර ස්කන්ධකින් යුතු එකක්ද? ග්‍රෑම් 58ක පන්දුවක් ඇවිල්ලා වදිනව දරුවෝ 32 ms ශ්‍රේණියක වේගයෙන්. වැදිලා එම වේගෙන්ම ආපස්සට පොලා පනින. 32 ms ශ්‍රේණියක. ග්‍රෑම් 58යි. දැන් බලන්න. ඔයාලට බැරිද දැන් ගම්මිතාව වෙනස ගන්න? මේ බලන්න තව ආකාරයකට අපි ගම්මිතාව වෙනස හොයමු. පසු ගම්මිතාවය m වරක් v කියලා දාන්න සංකේතයෙන් m වරක් v කොහෙටද මෙහෙද? මෙන්න මේ දිශාවට. මේ දින පසු ගම්මිතාවය ඍණ මුල් ගම්මිතාවය m වරක් v මේ පැත්තට. දැන් දරුවා දන්න දෛශික මේවා දෛශික ආකලනය කරද්දී ඍණ ලකුණු තියාගන්නේ නැහැ. අපි මේ ඍණ ලකුණ ධන කරනවා. ඒතකොට දන්නවා ඒ ඍණ ලකුණ ඉස්සරහා තියෙන පදේ දිශා මාරු වෙනවා. භෞතික රාශියේ නැත්නම් දෛශිකයේ දිශා මාරු වෙනවා. දැන් දරුවෝ දෙවාරයක් MV කියලා ලැබෙන ගම්මිතාව වෙනස දිශාවත් එක්කමයි ලැබෙන්නේ. හොඳයි. දැන් දෙවාරයක් ස්කන්ධේ ග්‍රෑම් 58යි. එක කිලෝග්‍රෑම් කරන දරුවෝ 10න් බෙදුවා. මොකද සම්මත ඒකක වලින් ගන්න එක නුවණට හුරුයි. ඒකට බලන්න වැඩි කිරීම මෙතනදී දිනන දරුවෝ ප්‍රවේගය. කීයද ප්‍රවේගය? 32යි. දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. දැන් ප්‍රවේගය 32යි කියලා දාන්නවා. සුළු කරමු. මේ ටික සුළු කරලා දාලා මේ ලැබෙන උත්තරේ දැන් සුළු කරන්න ඉස්සෙල්ලා දරුවෝ මම ඕක ওই විදිහට තියාගෙන ඉන්නවා. බුරුඩු සුළු කරලා වැඩක් නැහැ. මෙන්න මෙතනත් 6 ධන 2 මේ සියල්ල මිලි තත්පර නිසා දරුවෝ 10 ඍණ 3න් වැඩි කරලා ගන්න එක තමයි නුවණට හුරු. ඒතර තමයි Fmax වලට ලස්සනට ලැබෙන්නේ මොකක්ද? නිව්ටන් වලින් උත්තරේ. දැන් මේ දෙක මොනව කරන්නත් තියෙන්නේ? මේ දෙක සමාන කරන්න. සමාන කළ සැනින් Fmax වලට හොයාගන්න පුළුවන්. සමාන කළ සැනින් Fmax වලට හොයාගන්න පුළුවන්. අපි ඒක සමාන කරන ආකාරය බලමු මෙහි. ඔන්න බලන්න. එයා පැත්තේ ලැබුණ ඩෙල්ටා p වලට අගයක් 2න් 1යි 6 ධන 2 කියන්නේ දරුවෝ කීයද? 8යි 10 ඍණ 3 was Fmax. ඒක තමයි මෙතන 2 වරක් 58 වරක් 32 බෙදීම දරුවෝ 17. දැන් දෙපැත්ත සුළු කරලා දාන්න. උතනින් Fmax හොයාගන්න පුළුවන්.
ඒ ආවේගය හා සම්බන්ධ සුන්දර ගානක් අපි කතා කරමු. හොඳයි. දැන් දරුවෝ මේ ටියුට් එකේ සෑහෙන ගණන් තුනක් අපි සාකච්ඡා කරා. වීඩියෝ වලින් මට කියා දෙන්න ඕනේ ගණන් රාශියක් කතා කරා. ඊට පස්සේ අපි අර රයිනෝසරස්ගේ ගානකුත් කතා කරනවා. ඔබට මම හිතන්නේ ගානේ පොඩි දූෂයක් තිබුණා මම ඒක ෆොටෝ එකක් ගහලා වෙන මෙව්වා. අපි බලමු ඒක කොහොමද ගොඩ දාගන්නේ කියලා. ඒකේ රයිනෝසරස් කෙනෙක් බඩයන් කරන අවස්ථාවක් තමයි දරුවෝ තිබ්බේ. දැන් දරුවෙක් ගොඩක් හොයාගන්න අමාරුයි. මම ඔයාලට ඒක හරි බලන්න. ගාන පිළිවෙල මෙහෙම දෙයක්. අපි බලමු. මේ ගාන ටියුට් එකේ තියෙන දරුවෝ 28 වෙනි පිටුවේ 14 වෙනි ගාන විදියටයි. අපි බලමු මේක හදන විදිය. පුරාවිද්‍යාඥයන් විසින් වඳ වී යන සත්ත්ව කොට්ටාශයක් වන රයිනෝසරයන්ගේ ආදි කාලීන චර්යාවන් ගැන බොහෝ දේ ඔවුන්ගේ පොසිල බවට පත් වූ පාසටහන් මගින් අනුමාන කරති. බලදරු ලස්සන කතාවක්. පුරාවිද්‍යාඥයෝ වගේක් රයිනෝසරස්ලාගේ පාසටහන් පිළිබඳව අධ්‍යයනයක් කළා තියෙනවා. බලන්න පුරාවිද්‍යාඥයන් විසින් වඳ වී යන සත්ත්ව කොට්ටාශයක් වන රයිනෝසරයන්ගේ ආදි කාලීන චර්යාවන් ගැන බොහෝ දේ ඔවුන්ගේ පොසිල බවට පත් වූ පාසටහන් මගින් අනුමාන කරති. පහත රූපයේ දැක්වෙන විශේෂ අංශ සහිත රයිනෝසරයෙකු මුවෙකු වෙත කඩා පනින ආකාරය පෙන්වන පාසටහන් පෙළකි. පරිමාණය මීටර් 10 කොටස් වලින් සටහන් කර ඇත. පාසටහන් දෙකක් අතර කාලාන්තරය 0.2යි තත්පර වේ. මේ රයිනෝසරයාගේ උපරිම වේගය දරුවෝ මෙන්න මෙහෙමයි තියෙන්නේ. බලන්න මුලින්ම දැන් මේ ආකාරයට ඉරි වෙන් කරලා දෙනවා දරුවෝ මේ ඉරි දෙකක් අතර දුර මීටර් 10යි. එතකොට මේ රයිනෝසරයාගේ පාද ගත්තොත් මෙතන තියෙන පාදයක්, මෙතන තියෙන පාදයක්, මෙතන තියෙන පාදයක්. එතකොට දරුවෝ මේ රයිනෝසරයාගේ පාද දෙකක් අතර හොඳට බලන්න දකුණ වම දකුණ පටලව ගන්න අරගෙන. මේ පාද දෙකක් අතර පරතරය හොඳට බලා ගන්න ඕනි. එයා ඒ දුවන ආකාරයට. ඒක හොඳට බලුවොතින් අර දෙපැත්තත් එක්ක ගත්තොතින් එක පාදයක් තියලා ඊළඟ පාදේ තියලා තියෙනවා. හොඳට බලන්න පාසටහන් දෙකක් අතර කාලය. පාසටහන් දෙකක් අතර කාලය. එතකොට දැන් මේ රයිනෝසරය මෙතන ඉඳන් කකුල මෙතන තියලා මෙතනට පයින්නවා. ඒ වගේ වැඩක්. මෙයා මම බැලුවොත් මේ තියෙන වම් කකුල. මේ තියෙන දකුණු කකුල. ඊට පස්සේ මේ තියෙන්නේ ආපහු වම් කකුල. ඔය විදිහටයි තියෙන්නේ. කියන අර කකුල් දෙක දෙකනේ ඒගොල්ලෝ තියන්නේ. නේද? ඒ ආකාරයට දෙකම එකපාර පොළවේ වදින ආකාරයට තමයි මේ රූප සටහනේ පෙන්වලා තියෙන රයිනෝසරයේ ගමන් මාර්ගය. එතකොට පාසටහන් දෙකක් අතර කාලාන්තරය. එතකොට දරුවෝ මේකේ මේ දීලා තින්නේ අනුයාත ළඟ තියෙන පාසටහන් දෙකක් අතර කාලාන්තරය කොච්චරද කියලා. දැන් එතකොට මෙතන ඉන්න රයිනෝසරය ඊළඟ පිම්ම පණිද්දි මොකද වෙන්නේ? මෙතන දැන් එයාගේ වම් කකුල් දෙක තිබ්බනම් දැන් මෙතන දකුණු කකුල් දෙක තිබ්බනේ. ඊළඟ අවස්ථාවේ මෙතන යනවා. නේ? දැන් මෙතන මොන බලන්න මම රූප සටහන පැහැදිලිව අඳිනවා. කකුල් දෙක ඒ පණින විදිහත් එක්ක හිතන්න ඕනේ දරුවෝ. මෙන්න මෙහෙම නම් තියෙන්නේ. ඔය හිතනවා රයිනෝසරය කියලා. ඊට පස්සේ ආයෙන්නේ දරුවෝ මෙතන. හරිද? ඔන්න ඔය ආකාරයට පැනගෙන යනවා. හරිද? උතන වම් කකුල දකුණු කකුල මේ විදිහට ගන්නවට වඩා ලේසි වෙයි පාද දෙකක් අතර ගන්න. නැත්නම් පටලව ගන්න. සරලව හිතන්න පාද දෙකක් අතර දුර තමයි යන්නේ. හරිද? මෙන්න මේ ආකාරයට තියෙනවා. මෙන්න මේ දුර තමයි යා ඔය කියන කාලෙදී යන්නේ. කොච්චර කාලයක් ගිහිල්ලා තියෙනවද? 0.5යි. රයිනෝසරයාගේ උපරිම වේගය කොච්චරද කියලා අහලා තියෙනවා. එතකොට දරුවෝ 20 සමාන වෙනවා. දුර 10 බෙදීම 0.5. එතකොට දරුවෝ ලස්සනට දෙනවා. උඩයට දෙකම 10න් වැඩි කරලා දාමු. 100 බෙදීම 5යි. ඒ කියන්නේ 20යි
ms ඍණ එක. රයිනෝසරයාගේ ස්කන්ධය 1200 kg නම් රයිනෝසරයාගේ ගම්මිතාවේ ඌ මුවා වෙත කඩාපනින මොහොතකට පෙර මුවා වෙත කඩාපනින මොහොතකට ඉස්සෙල්ලා ගම්මිතාවේ ගම්මිතාවේ සමානයදරු ස්කන්ධය වරක් ප්‍රවේගය. ස්කන්ධය 1200යි ප්‍රවේගය 20යි. එතකොට දරුවෝ අපිට පුළුවන් නිකම්ම ගන්න 24000 මේ 24000යි මොනවද මේ kgms ඍණ එකයි. හරිම සරලයි. ඊට පස්සේ කියනවා ගැටුමෙන් පසු රයිනෝසරයාගේ අඟ මුවා මත රැඳෙන අතර කියන්නේ අඟේ අර ඉස්සරහා තියෙන අනේ දරුවෝ ගිහිල්ලා මුවාව ඇනෙනවා. දැන් එතකොට දඩයන් කරගෙන මුවාව තුස්සගෙන යන්නේ. අන්න එතකොට ස්කන්ධය වැඩි වෙනවා. එතකොට දරුවෝ එයාගේ ප්‍රවේගය පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ. ගම්මිතා සංස්කෘති නියමයට අනුව. රේඛී ගම්මිතා සංස්කෘති නියමයට අනුව MV ගුණිතේ නියතව තියෙන්න එපේ. එතකොට ඒ වගේ වෙලාවකදී දරුවෝ MV ගුණිතේ නියතව තියෙන්න නම් ස්කන්ධය වැඩි වෙනකොට ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. ඒක පැහැදිලිව මේ පාසටහන් වලින් පෙන්නලා තියෙනවා. ඒතර මුවා වෙත කඩාපැනීමේ මොහොතකට පෙර ගම්මිතාව පිහෙව්වා. ගැටුමෙන් පසු රයිනෝසරයාගේ අඟ මත මුවා රැඳෙන අතර ඔවුන් එකට ගමන් කරන පොදු ප්‍රවේගය කොපමණද කියලා අහලා තියෙනවා. මුවාගේ ස්කන්ධය 400යි. එහෙමනම් දැන් මම දරුවෝ රේගසනි රේඛීය ගම්මිතා සංස්ථිති නියමය. දැන් මේ මුවා කොහොම ඉන්නේ කෙනෙක්ද? හරිද? මුවෙක් වෙත කඩාපනින මේ මුවා නිශ්චලව ඉන්නවා කියන එක පැහැදිලිව රූප සටහන දිහා බලනකොට තේරෙනවා. එතකොට ආරම්භක ගම්මිතාවය ගත්තොත් කෙලින්ම රයිනෝසරයාගේ ගම්මිතාවය පමණයි. මුවාගේ බිඳුවයි. ඊට පස්සේ දෙන්නා එකට සංයෝජන වුණාම රයිනෝසරයාගේ අඟේ ගිහිල්ලා මුවාව පැටලුණාම ස්කන්ධ 1200 දන 400 වෙනවා. හරිද? යන ප්‍රවේගය දන්නේ නෑ. ඒක අපි v කියලා ගමු. දැන් දරුවෝ v අපිට හොයාගන්න පුළුවන් 24000 මෙන්න මේ දෙකේ එකතුවෙන් ලැබෙන 1600න් බෙදුවමු. දැන් දරුවෝ බිංදු දෙකට බිංදු දෙකක් කපලා දැම්මා. 16ට 8 2යි. මෙතනට 8 ඒවා 30ක් තියෙනවා. ඒ කියන්නේ දරුවෝ 15යි ms ඍණ එකක ප්‍රවේගයක් ලැබෙනවා. මෙම රයිනෝසරයාගේ අඟ සැකසී ඇත්තේ මෙවැනි ගැටීමකදී ඇතිවන ආවේගී බලයට ඔරොත්තු දීමට. නැත්තම් දරුවෝ ගිහිල්ලා ඒ වදින ස්පීඩ් එකට අඟ කැඩිලා යනවනේ. එතකොට එක දඩයමයි උගේ අඟ ඉවරයි. එතනින් එහාට දඩයන් කරලා හමාරයි. එහෙම වෙන්නේ නැහැ නේද? සාමාන්‍ය සබාදාම එහෙම කරන්නේ නැහැ. මෙම රයිනෝසරයාගේ අඟ සැකසී ඇත්තේ මෙවැනි ගැටීමකදී ඇතිවන ආවේගී බලයට ඔරොත්තු දීමටය. එසේනම් ගැටුමෙන් පසු ලබා ගන්නා ප්‍රවේගයට එළඹීමට කාලය 0.3යි. කාලයක් නම් 0.3යි තප්පර නම් රයිනෝසරයා මත යෙදෙන බලය අහන. දරුවෝ දැන් රයිනෝසරයා මත යෙදෙන බලය අහන. දැන් හොඳට බලන්න. දැන් රයිනෝසරයා ඇවිල්ලා ඩෝන් ගාලා වැදුනට පස්සේ රේඛී ගම්මිතා සංස්කෘති නියමයට අනුව ඔය විදිහට ගැටලා යනවා දරුවෝ. එතකොට රයිනෝසරයාගේ ගම්මිතා වෙනස් වීම ගැන බලන්න. රයිනෝසරයාගේ ආරම්භක ගම්මිතාවේ තිබ්බ මෙහෙම. හරිද? දෙන්නගේ පොදු ප්‍රවේගය මෙච්චරයි. ඒතකොට රයිනෝසරයා ඇවිල්ලා වැදිච්ච නිසා දැන් ඔය හිතන්න රයිනෝසරයාගේ අඩු වෙච්ච ගම්මිතාවේ කාටද ලැබුණේ? රයිනෝසරයාගේ තිබ්බ දරුවනේ 24000. දැන් රයිනෝසරයාගේ ප්‍රවේගය 15යි. 15ක් උනේ මුවත් පැටලිච්ච ඉඳන්නේ. හැබැයි ගම්මිතා සංසිද්ධියේ